අයිබෝන් දරුවනේ අද අපි ජෛව ලෝකයේ ආශ්‍රිතය කියන පාඩමේ පළවෙනි ඒකකයේ තවත් කොටසක් සාකච්ඡා කරන්න තමයි මේ සූදානම්. ඒතකොට ආදරණීය දුවේ පුතේ අපි අද තෝරාගත්ත විශේෂ මාතෘකාව ජීවීන් කියන මාතෘකාව. ඒතර මේ ජීවීන් කියන මාතෘකාව පිළිබඳව මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න කලින් අපි අපේ පරිසරයේ තියෙන පාසල් පද්ධතිය නැත්නම් පාසල් පරිසරය සලකලා ඒ පාසල් පරිසරයත් එක්ක තමයි මම ඔබත් එක්ක මේ ජීවීන් කියන මාතෘකාව සාකච්ඡා කරන්න හදන්නේ. පාසල් පරිසරය ගත්තාම අපේ පාසල් පරිසරය තුල විවිධ දේවල් අන්තර්ගත වෙනවා. ඒතර මේ පාසල් පරිසරය කියන පරිසරය තුල පාසල් පරිසරය තුල මම කිව්වා විවිධ දේවල් අන්තර්ගත වෙනවා කියලා කිව්වා. පාසල් වත්ත. ඒතර මේ පාසල් වත්ත තුල අන්තර්ගත වෙන දෑ පිළිබඳව මම ඔයාලත් එක්ක සාකච්ඡා කරොත් පාසල් වත්ත තුල පොල් වගේ දේවල් පොල් ගස වගේ දේවල් දකින්න තියෙනවා. ඊළඟට පාසල් වත්ත තුල අන්තර්ගත දෙයක් විදිහට අඹ ගස දකින්න පුළුවන්. ওই විදිහට අපේ පාසල් වත්ත තුල අපිට දකින්න පුළුවන් තවත් දෙයක් විදිහට මම ඔබත් එක්ක කතා කරොත් පාසල් වත්ත තුල පාෂාණ නැත්නම් ගල් කැබලි අපිට දකින්න. ඊළඟට දි รา පත් වෙන ලී කැබලි දකින්න පුළුවන්. ලී කැබලි දකින්න පුළුවන්. ඊළඟට තවත් සමහර අවස්ථාවල අපේ පාසල් වත්ත තුල මයින වගේ කුරුල්ලන් දකින්න පුළුවන්. ඊළඟට කුඩා බලු පැටවු වගේ අය දකින්න පුළුවන්. මම යාළම ලියනවා බල්ලා කියලා ලියන. සමහර අවස්ථාවල දකින්න පුළුවන්. ඒ වගේම අපි කතා කරොත් අපේ පාසල් වත්ත තුල පස දකින්න තියෙනවා. පස් තියෙනවා. ඊළඟට ජලය තියෙනවා. මේ විදිහට අපේ පාසල් වත්ත ගත්තොත් අපේ පාසල් වත්ත තුල විවිධ දේවල් අන්තර්ගත වෙනවා. විවිධ දේවල් අන්තර්ගත වෙනවා. එතකොට පුතේ මේ පාසල් වත්ත තුල අන්තර්ගත වෙන දේවල් අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරනවා මේ පාඩමේ මුල අපි ඉගෙන ගත්ත විදිහට. ඒ තමයි වර්ධනය වන දෑ සහ වර්ධනය නොවන දෑ කියලා. වර්ධනය වන දෑ සහ වර්ධනය නොවන දෑ. බලන්න දරුවනේ අපේ පාසල් වත්ත තුල තියෙන වර්ධනය වන දේවල් විදිහට මට ලියන්න පුළුවන් වර්ධනය වන දේවල් විදිහට මට ලියන්න පුළුවන් පොල් ගස ලියන්න පුළුවන්. ඊළඟට අඹ ගස ලියන්න පුළුවන්. ඊළඟට මයින වගේ පක්ෂීන්ව ලියන්න පුළුවන්. ඊළඟට බල්ලා වගේ සතුන්ව මට පාසල් පරිසරය තුල ඉන්න වර්ධනය වන දේවල් විදියට හඳුන්වන්න පුළුවන්. මේ මම යොදාගත්ත උදාහරණ ටිකත් එක්ක විතරයි පුතේ මෙතනදී මම මේ ලියලා තියෙන්නේ. තවත් බොහෝ දේවල් අපේ පාසල් වත්ත තුල වර්ධනය වන දේවල් අපිට දකින්න තියෙනවා. ඊළඟට වර්ධනය නොවන දේවල් විදියට මට දකින්න පුළුවන් පාෂාණ දකින්න පුළුවන්. ඊළඟට ලී කැබලි දකින්න පුළුවන්. ඊළඟට පස ජලය වගේ දේවල් අපිට පාසල් වත්ත තුල තියෙන වර්ධනය නොවන දේවල් විදිහට දකින්න හැකියාව තියෙනවා. නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ පාසල් වත්ත තුල තියෙන වර්ධනය වන දේවල් අපි හොඳින් නිරීක්ෂණය කරොත් වර්ධනය වනවට අමතරව ඒ දේවල් තුල තවත් විශේෂිත වූ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ වර්ධනය වනවට අමතරව මෙන්න මේ දේවල් එයාලට අපි දකිනවා පණ තියනවා කියලා දකින්න. එයාලව අපි දකින්නේ පණ තියන දේවල් විදියට. එහෙනම් බලන්න අපේ පරිසරයේ තියෙන නැත්නම් පාසල් වත්ත තුල තියෙන පොල් ගස, අඹ ගස, පාසල් වත්තේ ඉන්න මයිනා, බල්ලා
මේ වගේ කට්ටියව අපි කියනවා වර්ධනය වෙන දේවල් කියලා කියනවා. ඊට අමතරව යාලා තුල පණ තියනවා කියන ලක්ෂණය තියෙනවා. ඊළඟට බලන්න පුතේ අපි ලිව්වනේ පාෂාණ ලී කැබලි පස ජලය වගේ දේවල්. ඒ දේවල් අපිට පැහැදිලිවම පේනවා වර්ධනය වෙන්නේ නැහැ කියලා පේනවා. ඒ වගේම අපි ඒව හොඳින් නිරීක්ෂණය කරොත් ඒ දේවල් වල පණ නැහැ කියලා අපිට තේරෙනවා. එහෙනම් ඒ දේවල් අපිට කියන්න පුළුවන් පණ නැති දේවල් කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අපේ පාසල් වත්ත තුල තියෙන දේවල් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එක කණ්ඩායමක් ඉන්නවා එයාලා වර්ධනය වෙනවා ඒ වගේම එයාලට පණ තියෙනවා. තවත් කණ්ඩායමක් ඉන්නවා එයාලා වර්ධනය වෙන්නේ නැහැ එයාලට පණ ඇත්තේ. ඒතකොට පුතේ මෙන්න මේ වර්ධනය වෙන පණ ඇතිද අපි විද්‍යාවේදී හඳුන්වනවා සුවිශේෂ නමකින්. ඒ තමයි අපි යාලව හඳුන්වනවා ජීවීන් කියලා හඳුන්වනවා. අපි ඒ කට්ටියව හඳුන්වන්නේ කවුරු කියලාද? ජීවීන් කියලා හඳුන්වනවා. බලන්න වර්ධනය වන පණ ඇතිද අපි හඳුන්වනවා ජීවීන් කියලා. ඒතර පාසල් වත්ත තුල හෝ වෙනත් ඕනම ස්ථානයක තියෙන වර්ධනය වන පණ ඇතිද අපි හඳුන්වන්නේ ජීවීන් කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි දරුවනේ බලන්න පාසල් වත්ත තුල හෝ වෙනත් ඕනම තැනක තියෙන වර්ධනය නොවන පණ නැතිද අපි හඳුන්වනවා අජීවීන් කියලා හඳුන්වනවා. අජීවීන් කියලා හඳුන්වනවා. එහෙනම් බලන්න පුතේ පාසල් වත්ත කියන්නේ අපේ පරිසරය නේද? පාසල් වත්ත කියලා කියන්නේ අපේ පරිසරයේ තියෙන ස්ථානයක්. ඒතකොට මෙන්න මේ අපේ පරිසරය තුල තියෙන දේවල් අපිට ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඒ තමයි වර්ධනය වෙන පණ ඇතිද ජීවීන් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි වර්ධනය නොවන පණ නැතිද අපිට හඳුන්වන්න පුළුවන් අජීවීන් කියලා. එහෙනම් අපේ පරිසරයේ තියෙන දේ ප්‍රධාන කාණ්ඩ දෙකකට අපි වෙන් කරනවා. ඒ තමයි ජීවීන් සහ අජීවීන් කියලා අපි වෙන් කිරීමක් සිද්ධ කරනවා. හරි. අපි බලමු පුතේ තවත් උදාහරණයක් අරගෙන මම මෙතනදී උදාහරණයේ විදිහට ගන්නෙ අපේ මුහුදු වෙරළ කියන උදාහරණය. නේද? ඉතින් මේ මුහුදු වෙරළ පිළිබඳව අපි සලකලා බලුවොත් මුහුදු වෙරළ අපේ මුහුදු වෙරළ තුල විවිධ දේවල් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ පොල් ගස් තියෙනවා. මම ලියන්නම් තියෙන දේවල් පොල් ගස ඊළඟට වැලි තියෙනවා. ඊළඟට බෝට්ටු මුහුදු වෙරළේ තියෙනවා. ඊළඟට මිනිසුන් ඉන්නවා. ඊට බල්ලන් වැනි සත්තු ඉන්නවා. ඊළඟට අපි කතා කරොත් බිම හැදිලා තියෙනවා බිම් තඹරු වගේ ශාක හැදිලා තියෙනවා. මුහුදු වෙරළට යන අය දාන ප්ලාස්ටික් කැබලි තියෙනවා. ඔය විදිහට අපි මුහුදු වෙරළක් ගත්තොත් මුහුදු වෙරළ තුල විවිධ දේවල් අන්තර්ගත වෙනවා. මම උදාහරණ කීපයක් විතරයි ගත්තේ පුතේ. තවත් බොහෝ උදාහරණ තියෙනවා. නේද? ඒතර මේ තියෙන දේවල් අපිට ප්‍රධාන ලක්ෂණ දෙකක් සලකලා වර්ග කරන්න පුළුවන්. ඒ තමයි වර්ධනය වන පණ ඇතිද ඒ වගේම අනිත් පැත්තට අපිට වර්ග කරන්න පුළුවන් වර්ධනය නොවන පණ නැතිද. එහෙනම් බලන්න පුතේ අපි ගත්ත මේ උදාහරණයත් සමග නේද? අපි වෙන් කරලා බලමු වර්ධනය වෙන සහ වර්ධනය නොවන පණ තියෙන සහ පණ නැති දේවල් මොනවද කියලා. අපි පොල් ගස ගත්තොත් එයා වර්ධනය වෙන කෙනෙක්. ඒ වගේම එයාට පණ තියෙනවා. ඊළඟට වැලි ගත්තොත් එයා වර්ධනය වෙන්නේ නැහැ. එයාට පණ නැහැ.
ඊට බෝට්ටුව ගත්තොත් එයා වර්ධනය වෙන්නේ නැහැ. එයාට පණ නැහැ. ඊළඟට මිනිසුන් ගත්තොත් එයාලා වර්ධනය වෙනවා. ඒ වගේම එයාලට පණ තියෙනවා. ඊළඟට බල්ලා කියන සතා ගත්තොත් එයා වර්ධනය වෙනවා. එයාට පණ තියෙනවා. ඊළඟට බිම්තඹරු කියන ගහ ගත්තොත් එයා වර්ධනය වෙනවා. ඒ වගේම එයාට පණ තියෙනවා. ඊළඟට ප්ලාස්ටික් කැබලි ගත්තොත් එයා වර්ධනය වෙන්නේ නැහැ. එයාලට පණ ඇත්තෙත් නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට අපිට විවිධ පරිසරවල තියෙන දේවල් වෙන් කරන්න හැකියාව තියෙනවා. වර්ධනය වන පණ ඇති දෑ සහ වර්ධනය නොවන පණ නැති දෑ කියලා. ඒතර මෙන්න මේ වර්ධනය වන පණ ඇති දෑ අපි හඳුන්වනවා ජීවීන් කියලා. ජීවීන් කියලා. ඊළඟට වර්ධනය නොවන පණ නැති දෑ අපි හඳුන්වනවා අජීවීන් කියලා. වර්ධනය නොවන පණ නැති දෑ අපි හඳුන්වන්නේ අජීවීන් කියලා. එහෙනම් දරුවනේ අපේ පරිසරය තුල තියෙන ඕනම ස්ථානයක් අපිට දුන්නොත් එතන තියෙන දෑ ලියලා ඒ දේවල් අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න හැකියාව. ඒ තමයි ජීවීන් සහ අජීවීන් කියන කාණ්ඩ දෙක. එහෙනම් පරිසරයේ ඇති දෑ පණ ඇති සහ පණ නැති ස්වභාවය, වර්ධනය වීම සහ වර්ධනය නොවීම කියන ගුණාංග දෙක සලකලා ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්කම අපිට තියෙනවා. ඒ තමයි ජීවීන් සහ අජීවීන් කියන්නේ. අපි වැඩිදුර මේ පාඩම තුල අධ්‍යයනය කරන්නේ ජීවීන් සම්බන්ධව. අපි එහෙනම් පුතේ ජීවීන් ගැන මෙතනින් ඉස්සරහට තව දුරටත් තොරතුරු සොයාගෙන යමු. බලන්න දරුවනේ අපි අපේ පරිසරය ගත්තාම අපේ පරිසරය තුල විවිධ ජීවීන් දකින්න ලැබෙනවා. උදාහරණයක් විදිහට මම ගෙවත්ත කියන පරිසරය නැවත ගන්නවා. දැන් මේ ගෙවත්ත කියන පරිසරය ගත්තාම ගෙවත්තේ ඉන්න ජීවීන් විතරයි මම මෙතනදී ලියන්නේ. අපේ ගෙවත්ත තුල විවිධ ජීවීන් දකින්න ලැබෙනවා නේද? විශේෂයෙන්ම ගස් වර්ග දකින්න ලැබෙනවා නේද? ඒ වගේම සතුන් දකින්න ලැබෙනවා. දැන් අපි ගෙවත්තේ තියෙන දේවල් ලිව්වොත් එහෙම අපිට ලියන්න පුළුවන් අඹ ගස, පේර ගස, රෝස ගස, ඊළඟට අපේ ගෙවත්තේ ඉන්නවා ලේන, ඊළඟට කපුටා, ගැඩවිලා, ඊළඟට අපි කතා කරොත් එහෙම අපේ ගෙවත්ත තුල ගොටුකොළ මෙන්න මේ වගේ ගොටුකොළ ගස් නේද? ගොටුකොළ ගස් ඒ වගේම අපේ ගෙවත්ත තුල පොළු බෙල්ලා මෙන්න මේ වගේ ජීවීන් අපේ ගෙවත්ත තුල දකින්න ලැබෙනවා. ඒතකොට පුතේ මෙන්න මේ ගෙවත්ත තුල ඉන්න ජීවීන් අපි හොඳින් අධ්‍යයනය කරලා බැලුවොත්, හොඳින් නිරීක්ෂණය කරොත් මෙන්න මේ ගෙවත්ත තුල ඉන්න ජීවීන් අපිට ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපිට ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වෙන් කරන්න හැකියාව තියෙනවා. ඒ තමයි අපේ ගෙවත්ත තුල ඉන්න මේ ඉන්න ජීවීන් අපිට වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ශාක කියලා වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් කොටසක් අපිට සතුන් කියලා වෙන් කරන්න හැකියාව තියෙනවා. සතුන් කියලා වෙන් කරන්න හැකියාව තියෙනවා. ඒතකොට අපි මෙන්න මේ ශාක කියලා වෙන් කරන කොටස දිහා බැලුවොත් එයාලගේ හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. එයාලා තුල හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි මේ ශාක කියන කණ්ඩායම දිහා අපි හොඳින් නිරීක්ෂණය කරලා බැලුවොත් ඒගොල්ලෝ තුල දකින්න පුළුවන්කම තියෙනවා
මුල් කඳ පත්‍ර වගේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. මුල් කඳ පත්‍ර වගේ දේවල් බොහෝ ශාකවල දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ශාක දිහා අපි හොඳින් නිරීක්ෂණය කරොත් එයාලගේ කොළ පාට වර්ණයක් තියෙනවා. මේ කොළ පාට වර්ණයට අපි කියන්නේ වර්ණකයට අපි කියන්නේ හරිතප්‍රද කියලා. එහෙනම් පරිසරයේ තියෙන ශාක තුල හරිතප්‍රද කියන වර්ණකය තියෙනවා. ඊළඟට අපි තවදුරටත් හොඳින් නිරීක්ෂණය කරොත් මේ පරිසරය තුල ඉන්න ශාක කියන ජීවීන් කණ්ඩායම තමන්ට ඕන කරන ආහාර තමන් විසින්ම හදාගන්න. ඒ නිසා අපි කියනවා තමන්ට ඕන ආහාර තමන්ම හදාගන්න නිසා එයාලට අපි කියන්නේ ස්වයං පෝෂීන් කියලා කියන්නේ. ස්වයං පෝෂීන් කියලා අපි කියන්නේ. ඒ වගේම තමයි පරිසරයේ කියන ශාක කියන කණ්ඩායමේ කිසිම කෙනෙකුට එක තැනක ඉඳලා තව තැනකට තනියම යන්න බෑ. ඒතකොට ඉන්න තැන ඉඳලා තවත් තැනකට ගමන් කරනවට අපි කියන්නේ සංචරණය කරනවා කියලා. එහෙනම් පරිසරයේ තියෙන කිසිම ශාකයකට සංචරණය කරන්න හැකියාවක් නැහැ. එතකොට මෙන්න මේ විදිහට ශාක තුල අපිට දකින්න පුළුවන් පොදු ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒ තමයි මුල් කඳ පත්‍ර තියෙනවා, හරිතප්‍රද කියන කොළ පාට වර්ණකය තියෙනවා, ස්වයංපෝෂීන් වෙනවා. ඒ කියන්නේ Tamanට ඕන ආහාර ටික Taman හදා ගන්නවා. සංචරණය කරන්න බෑ. ඒ කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට යන්න බෑ. නේද? ඒ වගේම තමයි මේ ශාක වලට සුවිශේෂ හැකියාවක් තියෙනවා. මේ පසේ තියෙන ජලය, ඒ වගේම වායු ගෝලේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් කියලා වායුවක්. ඒ දෙන්නව එයාගේ ඇඟ ඇතුළට අරගෙන සූර්යාගෙන් ලැබෙනව ආලෝක ශක්තිය, මේ ආලෝක ශක්තියෙන් එයා ආහාර නිපදවනවා. ඒතර ශාකවල ආහාර නිපදවන ක්‍රියාවලියක් තියෙනවා. අපි එයාට කියන්නේ ආහාර නිපදවීම. අපි මෙන්න මේ ආහාර නිපදවන ක්‍රියාවලිය හඳුන්වනවා ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් ශාකවලට තියෙන පොදු ලක්ෂණයක් විදිහට අපිට ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම ගන්න පුළුවන්. නේද? එහෙනම් බලන්න පරිසරයේ තියෙන එක්තරා ජීවීන් කොටසක් අපි ශාක කියලා හඳුන්වනවා. ඒ ශාක කියන අය දිහා බැලුවහම එයාලගේ පැහැදිලිව දකින්න තියෙන පොදු ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒ තමයි මුල් කඳ පත්‍ර තියෙනවා. හරිතප්‍රද කියන කොළ පාට වර්ණකය තියෙනවා. කොළ පාට වර්ණකය. ඊළඟට ඒගොල්ලන්ට තනිවම ආහාර නිපදව ගන්න පුළුවන්. අපි කියනවා ස්වයංපෝෂී. ඊළඟට සංචරණය කරන්න බෑ. ඒ කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට යන්න බෑ. ඊළඟට තනිවම ආහාර නිපදව ගන්න පුළුවන්. මේ ආහාර නිපදවන ක්‍රියාවලිය අපි හඳුන්වනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඒ වගේම දරුවනේ අපි ඊළඟට පරිසරයේ ඉන්න අනිත් කණ්ඩායම වර්ග කරන්නේ සතුන් කියලා. මේ සතුන් දිහා බැලුවාම අපිට එයාලගේ හඳුනා ගන්න පොදු ලක්ෂණ ගණනාවක් තියෙනවා. පළවෙනිම එක තමයි සතුන්ගේ මුල් කඳ පත්‍ර දකින්න හම්බ වෙන්නේ නැහැ. මුල් කඳ පත්‍ර දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට තමයි සමහර සතුන් ඉන්නෝ එයාලගේ ඇඟේ කොළ පාට වර්ණය තියෙනවා. හැබැයි ආහාර නිපදවන්න හේතු වෙන හරිතප්‍රද කියන වර්ණකය නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් සතුන් තුල හරිතප්‍රද නැත කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට බලන්න දරුවනේ පරිසරයේ ඉන්න කිසිම සතෙකුට මම ඇතුළුව මේ පරිසරයේ ඉන්න සියලුම සතුන් නේද? මිනිසා කියන්නේ සතෙක්. ඒතර අපි ඇතුළුව සියලුම සතුන්ට තනිවම ආහාර නිපදව ගන්න බෑ. එයා අනිවාර්යෙන්ම වෙනත් සතෙක් මත යැපෙන්න වෙනවා. නේද? වෙනත් සතෙක්ව ආහාරයට අරගෙන වෙනත් සතෙක් නිපදවන ආහාර ප්‍රයෝජනයට අරගෙන ජීවත් වෙන අයට අපි කියන්නේ විෂම පෝෂීන් කියලා කියනවා. එහෙනම් සියලුම සතුන් විෂම පෝෂීන් වෙනවා. ඊළඟ කාරණේ තමයි පුතේ අපේ පරිසරයේ ඉන්න සතුන්ට එක තැනක ඉඳලා තව තැනකට යන්න පුළුවන්කම තියනවා. ඒ කියන්නේ සංචරණය කරන්න පුළුවන්කම තියෙනවා. සංචරණය කරන්න පුළුවන්කම තියෙනවා.
ඊළඟ කාරණේ තමයි කිසිම සතෙකුට තනිවම ආහාර නිපදව ගන්න බෑ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ හැකියාව නැහැ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ හැකියාව නැහැ. එහෙනම් අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කළ නොහැක කියලා අපි කියනවා. එහෙනම් බලන්න නේද මෙන්න මේ ලක්ෂණ ටික මුල් කඳ පත්‍ර නොතිබීම, හරිතප්‍රද නොතිබීම, විෂම පෝෂීන් වීම, සංචරණය කළ හැකි වීම, ප්‍රභා සංශ්ලේෂණය කළ නොහැකි වීම කියන ලක්ෂණ ටික අපි කියනවා සතුන්ට පොදු වූ ලක්ෂණ. මුල් කඳ පත්‍ර තිබීම, හරිතප්‍රද තිබීම, ස්වයං පෝෂී වීම, සංචරණය කළ නොහැකි වීම, ආහාර නිපදවීමට හැකියවීම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම අපි කියනවා පරිසරයේ ඉන්න ශාක සතු පොදු ලක්ෂණ කියලා කියනවා. නේද? එහෙනම් අපේ පරිසරයේ ඉන්න ජීවීන් අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා. අපේ පියවියසට පෙනීමත් එක්ක ඒ තමයි ශාක හා සතු. එහෙනම් මම උදාහරණයක් විදිහට ගත්තේ පුතේ අපේ ගෙවත්ත කියන පරිසරය. ඒතර අපේ ගෙවත්ත කියන පරිසරයේ ඉන්න මෙන්න මේ ජීවීන් අපි වෙන් කරලා බලමු ශාක හා සතුන් විදියට. නේද? ඒතර අපේ ගෙවත්ත කියන පරිසරයේ ඉන්න අඹ ගස, පේර ගස, රෝස කියන ශාක එයාලට කොළ පාට වර්ණය තියෙනවා. ආහාර නිපදව ගන්න පුළුවන් මුල් කඳ පත්‍ර තියෙන හින්දා එයාලව අපි ශාක පැත්තට වර්ග කරනවා. එහෙනම් මේ තියෙන උදාහරණ වලට අනුව ශාක පැත්තට මම වර්ග කරනවා අඹ, පේර සහ රෝස කියන ගස් වර්ග නේද? මේට අමතරව අපේ ගෙවත්ත ගත්තොත් පුතේ තවත් බොහෝ ශාක වර්ග අපිට දකින්න ලැබෙනවා. නේද? ඊළඟට බලන්න කපුටා, ලේන, ගොළුබෙල්ලා, ගැඩවිලා කියන කට්ටියට ආහාර නිපදවන්න බෑ. එයාලගේ මුල් කඳ පත්‍ර නැහැ, හරිතප්‍රද නැහැ. හැබැයි සංචරණය කරන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ තියෙන හින්දා අපි යාලව සතුන්ගේ පැත්තට වර්ග කරනවා. නේද? එහෙනම් බලන්න ලේන, කපුටා, ගැඩවිලා සහ ගොළුබෙල්ලා අපි වර්ග කරනවා සතුන්ගේ පැත්තට. ඒ වගේම පුතේ මට මගහැරුණු කෙනෙක් ඉන්නවා ගොටුකොළ කියන කෙනා. එයාගේ කොළ පාට වර්ණකය තියෙනවා. ආහාර නිපදවන්න පුළුවන්කම තියෙනවා. සංචරණය කරන්න බෑ. ඒ නිසා එයාව මම වර්ග කරනවා ශාක කියන පැත්ත. එහෙනම් දරුවනේ මෙන්න මේ විදිහට අපිට යම්කිසි පරිසරයක ඉන්න ජීවීන්ව වර්ග කිරීමේ හැකියාව තියෙනවා ප්‍රධාන කොටස් දෙකකට. ඒ තමයි ශාක හා සතුන් විදියට. ශාක හා සතුන් විදියට. අපි එහෙම වර්ග කරනකොට එයාලා තුල තියෙන පොදු ලක්ෂණ පිළිබඳව සලකා බැලීමක් සිද්ධ කරනවා. ඒතර මෙන්න මේ අපි කතා කරපු ශාක හා සතුන් කියන කණ්ඩායම් දෙකම අපේ හැට පේනවා. අපේ හැට පේනවා. හැබැයි පුතේ අපේ පරිසරය තුල ඉන්නවා අපේ ඇහැට නොපෙනෙන තවත් සතුන් තවත් ජීවීන් කණ්ඩායමක්. අපේ ඇහැට නොපෙනෙන තවත් ජීවීන් කණ්ඩායමක් ඉන්නවා. විද්‍යාවේදී අපි කියනවා අපේ ඇහැට නොපෙනෙන පියවියසට නොපෙනෙන මෙන්න මේ ඊටාම කුඩා ජීවීන් කණ්ඩායමට අපි විද්‍යාවේදී දෙනව විශේෂ නමක්. ඒ නම තමයි ශුද්‍ර ජීවීන් කියලා අපි කියනවා. ශුද්‍ර ජීවී. පියවියකට නොපෙනෙන විශේෂිත කුඩා ජීවීන් කණ්ඩායමක් ඉන්නවා. අපි යාලව හඳුන්වන්නේ ශුද්‍ර ජීවීන් කියලා. එයාලව බලා ගන්න විද්‍යාගාරයේ විශේෂ උපකරණයක් තියෙනවා. ඒ උපකරණයට අපි කියන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ඒතර මෙන්න මේ වගේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය වගේ උපකරණයක් භාවිතා කරලා අපිට පුළුවන්කම තියනවා අපේ ඇහැට නොපෙනෙන මෙන්න මේ ශුද්‍ර ජීවීන් කියන කණ්ඩායම හඳුනා ගන්න. එහෙනම් බලන්න පුතේ අපි මෙච්චර වෙලා ජීවීන් කියන කණ්ඩායම වර්ග කරේ ශාක හා සතුන් කියලා විතරයි.
නමුත් අපි දැන් දන්නවා අපේ පරිසරය තුල ඉන්නවා පියවිය හැට නොපෙනෙන ඊටාම කුඩා ජීවීන් කණ්ඩායමක්. එයාලට අපි කියන්නේ සුත්‍ර ජීවීන් කියලා. එහෙනම් අපේ පරිසරයේ ඉන්න ජීවීන්ව අපිට ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ වර්ග කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපේ ඇසට පෙනෙන ශාක හා සතුන්, අපේ ඇසට නොපෙනෙන ඊටාම කුඩා ජීවීන් වන ශුද්‍ර ජීවීන් කියන කණ්ඩායම. අපි එහෙනම් අපි මෙතනින් ඉස්සරහට ශාක සතුන් ශුද්‍ර ජීවීන් කියන කණ්ඩායම් තුනම ජීවීන්ට ඇතුළත් කරලා අපි මේ පිළිබඳව විස්තර හොයලා බලමු. බලන්න පුතේ අපේ පරිසරයේ ඉන්න ජීවීන් අපි ප්‍රධාන කාණ්ඩ 3කට වෙන් කරනවා. ඒ තමයි ශාක, ඊළඟට සතුන් සහ අපි අලුතින් ඉගෙන ගත්ත කණ්ඩායම අපි යාලට කියන්නේ ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. ශුද්‍ර ජීවීන්. ඊට පුතේ ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ පියවියසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් අපි හඳුන්වනවා ශුද්‍ර ජීවීන් කියලා. ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ පියවියසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්. පියවියසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්. පියවියසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් අපි හඳුන්වනවා ශුද්‍ර ජීවීන් කියලා. ඒතර යාළව නිරීක්ෂණය කරන්න විශේෂිත විද්‍යාගාර උපකරණයක් තියෙනවා. අපි උපකරණයට කියන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියන උපකරණය තමයි අපි ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන්න යොදාගන්නේ. සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියන උපකරණය තමයි අපි ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන්න භාවිතා කරන්නේ. මේ ශුද්‍ර ජීවීන් ගැන අපි කතා කරොත් එහෙම යාලා ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ වර්ග කරනවා. ඒ වගේම අපේ පරිසරය තුළ ඉතා විශාල වශයෙන් පැතිරිලා ඉන්නවා. නේද? යාලා ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ වර්ග කරනවා. ඒ වගේම අපේ පරිසරය තුළ ඉතා විශාල වශයෙන් යාලව පැතිරිලා තියෙනවා. ඒතර අපි මේ ශුද්‍ර ජීවීන් වර්ග කරන ප්‍රධාන කාණ්ඩ 5 විදිහට අපි දක්වන්නේ බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටසෝවා සහ වෛරස් කියලා ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ මේ ලෝකය පුරා පැතිරිලා ඉන්න ශුද්‍ර ජීවීන්ව අපි වර්ග කරනවා. බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටසෝවා සහ වෛරස්. ඒකට පුතේ අපිට 6 වසරේදී මේ කාණ්ඩ ගැන අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉස්සරහදී පිළිබඳව ඉගෙන ගන්නවා. අපි දැන් ඉගෙන ගන්නවා මේ ශුද්‍ර ජීවීන් කීප දෙනෙක්ගේ රූපය සහ එයාලට කියන නම් පිළිබඳව විතරයි මේ අවුරුද්දේදී අපි ඉගෙන ගන්නේ. හරිද? ඒතකොට අපි මේ ශුද්‍ර ජීවීන් ගැන කතා කරනකොට ප්‍රසිද්ධ ශුද්‍ර ජීවියෙක් ඉන්නවා. එයාට ස්ථිර හැඩයක් නැහැ. මොහොතින් මොහොත එයාගේ හැඩය වෙනස් වෙනවා. මම දැන් මෙහෙම හින්දාට ඔයාලට එයාව වෙනස් විදියකට අඳින්න පුළුවන්. හේතුව එයාට නිශ්චිත හැඩයක් නැහැ. මෙන්න මේ ශුද්‍ර ජීවියා පොකුණු ජලය වගේ තැන්වල ඉන්නවා. අපි එයාට දෙනවා නමක්. නම තමයි ඇමීබා කියලා කියනවා. ඇමීබා. ඊළඟට පිදුරු පල් කරපු පිදුරු ටිකක් අරගෙන අපි වතුරේ පල් වෙන්න දැම්මහම අපිට මේ වතුර පල් වෙච්ච වතුර අන්වීක්ෂයෙන් අපි බැලුවාම සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් බැලුවාම අපිට මෙන්න මේ වගේ හැඩ තියෙන තවත් ශුද්‍ර ජීවියෙක් දකින්න හැකියාව තියෙනවා. එයාගේ ඇඟේ පොඩි කෙඳි කෙඳි වගේක් තියෙනවා, කෙටි කෙඳි වගේක්. අපි ඒවට පක්ෂම කියලා කියනවා නේද? ඒතර මේ වගේ හැඩයක් තියෙන මේ ශුද්‍ර ජීවියව අපි හඳුන්වන්නේ පැරමීසියම් කියලා. ඊළඟට සමහර විට ඔබේ ගෙදර ආහාර වර්ග හදනකොට රොටි එහෙම හදනකොට නැත්නම් පාන් පිටි පිපෙන්න ඕන කරාම කඩෙන් ඊස්ට් කියලා වර්ගයක් ගෙනල්ලා දානවා. මේ ඊස්ට් කියන්නේ පුතේ ශුද්‍ර ජීවීන්ගේ ශුද්‍ර ජීවියෙක්. ඒතර ඊස්ට් කියන ශුද්‍ර ජීවිය අපි අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරාම ගෝලාකාර හැඩයක් වගේ තමයි අපිට යාව පෙන්නන්නේ. ඊස්ට්
ඊට අමතරව අපි නිතරම කතා බහ කරන තවත් සුත්‍ර ජීවීන් කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මෙන්න මේ වගේ හැඩයක් අරගන්නවා. ඒ වගේම යාගයගේ දිග කෙන්දක් කොහොම තියනවා. එයාට අපි කියන්නේ එව්ග්ලිනා කියලා. එව්ග්ලිනා. ඊළඟට අපි තවත් සුත්‍ර ජීවියෙක්ගේ රූප සටහනක් බලමු. එයාව මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. කෝපයක් වගේ මෙන්න මේ වගේ දස්ලබු ගෙඩියක් වගේ. ඊට පස්සේ ඔන්නෝම කෙඳි දෙකක් තියෙනවා දිග කෙඳි දෙකක්. එයාට අපි කියනවා ක්ලැමිඩමොනාස් කියලා. ක්ලැමිඩමොනාස්. හරි. ඔය විදිහට අපේ පරිසරය තුල අපේ ඇසට නොපෙනෙන උපකරණයක් භාවිතා නොකරපු හැකට අපි කියන්නේ පියවියස කියලා. පියවියසට නොපෙනෙන ඊටාම කුඩා ජීවීන් ඉන්නේ. මෙන්න මේ යාලව අපි හඳුන්වන්නේ සුද්‍ර ජීවීන් කියලා. නේද? ඊළඟට ඔය බැක්ටීරියා කියන අයගේ හැඩ ගණනාවක් තියෙනවා. සමහර බැක්ටීරියාවන් මෙන්න මේ වගේ හැඩයක් තරම්. තවත් අය බෝලයක් වගේ. සමහර අය මෙහෙම කොමාවක් වගේ. තවත් සමහර අය මෙහෙම සර්පිලයක් වගේ. තර මෙන්න මේ හැඩ ටික තියෙනවා විශේෂයෙන්ම බැක්ටීරියාවන්ට. ඔය විදිහට අපේ පරිසරය තුල විවිධ සුද්‍ර ජීවීන් අපිට දකින්න ලැබෙනවා. තර මේ සුද්‍ර ජීවීන් ගැන කතා කරොත් එයාලා අපේ ඇහැට පේන්නේ නැහැ. එයාලව බලන්න නම් සංයුක්ත ආලෝක අන්වීක්ෂය ඕනේ. තර එයාලා ප්‍රධාන කාණ්ඩ පහයි නේද? බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටසෝවා සහ වෛරස්. වෛරස් කියන අය තමයි පුතේ ලෝකෙ ඉන්න කුඩාම කණ්ඩායම. ඒද එයාලව හරියටම ජීවීන් කියලා වර්ග කළත් නැහැ. එයාලව බලන්න නම් විශේෂිත අන්වීක්ෂයක් තියෙනවා. ඒකට කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා. අන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අවශ්‍ය වෙනවා. හරි. එතකොට මේ සුද්‍ර ජීවීන්ගෙන් අපිට ප්‍රයෝජන වගේම එයාලගේ හානිකර තත්ත්වයනුත් අපිට ඇති කරනවා සුද්‍ර ජීවීන් මගින්. සුද්‍ර ජීවීන්ගෙන් අපිට ප්‍රයෝජන වගේම හානිකර තත්ත්වයන් පවා ඇති වෙනවා. විශේෂයෙන්ම ලෙඩ රෝග ඇති කිරීම, ආහාර නරක කිරීම, ඒ වගේ දේවල් අපිට ඇති කරන හානිකර තත්ත්ව. එතකොට එයාලගෙන් අපිට පුළුවන්කම තියනවා ප්‍රයෝජන ගන්න නේද? කොම්පෝස්ට් පොහොර හදන්න, ජීව වායුව කියලා එකක් තියෙන එක හදන්න. ඊළඟට යෝගට්, චීස් වගේ දේවල් නිෂ්පාදනය කරනකොට සුද්‍ර ජීවීන්ගෙන් ප්‍රයෝජන අපි ලබා ගන්නවා. එහෙනම් අපේ පරිසරය තුල ඉන්න ජීවීන් අපි ප්‍රධාන කාණ්ඩ තුනකට කතා කරනවා. ඒ තමයි ශාක, සතුන් සහ සුද්‍ර ජීවීන්. නේද? ශාක හා සතුන් අපේ පියවියසට පැහැදිලිව පේනවා. හැබැයි මේ සුද්‍ර ජීවීන් කියන කණ්ඩායම අපේ පියවියසට පේන්නේ නැහැ. ඒ නිසා අපි යාලව නිරීක්ෂණය කරන්න සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියන විද්‍යාගාර උපකරණය භාවිතා කරනවා. එතකොට අපි අද දවස තුල පුතේ පරිසරයේ තියෙන ජීවීන් අජීවීන් හැඳින්වීමක් කරා. ජීවීන් අජීවීන්ට උදාහරණ බැලුවා නේද? ජීවීන් නැවත අපි කොටස් තුනකට වෙන් කරලා ඉගෙන ගත්තා. ඒ තමයි ශාක, සතුන් හා සුද්‍ර ජීවීන් කියන කණ්ඩායම් තුන. අපි නැවත දවසක මේ විදිහට ඉදිරියට පාඩම ඉගෙන ගමු. එහෙනම් අදට අපේ පාඩම